साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्घमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु साधु साधु। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි, වර්ෂයක උදා වෙන වාසනාවන්තම මාසේ අපි දැන් මේ ගත කරන්නේ. හැම මාසෙකම උදා වෙන පුන් පොහොය අතර පින්වත්නි, අපිට පින්බර අපේ හිතට ගොඩාක් සතුටක් දැනෙන, අපි බලාපොරොත්තුෙන් ඉන්න පුණ්‍යවන්තම පුන් පොහොය අද දවස. මේ උතුම් වෙසක් පුන් පොහොය දවස පින්වත්නි, අපේ ජීවිතේට අපි සමහර වෙලාවට වෙනදාට වඩා සතුට උපද්දගත්තු, වෙනදාට වඩා ප්‍රීති වෙන දවසක් බවට පත් කරගෙන තියෙන ආකාරය අපිට පේනවා. ඔය ඇත්තට මම අද දවසේ මේ කියා දෙන දේශනාවට ප්‍රථමයෙන් පුංචි අවවාදයක් කරන්නට කියලා හිතුවා. වෙසක් පොය දවසේ පින්වත්නි, අපි අරමුණු කරගන්න කරුණු තුනක් තියෙනවා මංගල්‍ය හැටියට. ඒ තෙමගුල අපේ සිද්ධාර්ථයන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය. දැන් මේ කරුණු තුනම පින්වත්නි එක දවසක යෙදුනම ඔය ඇත්තන්ට මේ දවස කොයි විදිහටද ගත කරන්න ඕනේ, මේ දවසේ මොකද්ද ඔයත් හිතන්න ඕනේ, කරන්න ඕනේ කියන එක ගැන අපි මුලින්ම අවවාදයක් හැටියට සිහි තියාගමු. ඔබට මතක ඇති පින්වත්නි, පහුගිය දවසක ගල්කිස්ස පැත්තේ දුම්රියකට හසු වෙලා දැරියන් දෙදෙනෙක් මිය ගියා. මේ දැරියන් දෙදෙනා ඒ එක දැරියකගේ පෙම්වතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඒ උපන්දින සාදයට සහභාගී වෙන්නට යනකොටයි මිය ගියේ කියන එක අපි දැනගත්තේ. අපිට දැනගන්න ලැබිච්ච විදිහට පින්වත්නි, මේ දැරියන් වාහනෙන් බැස්සට පස්සේ මේ අය දකිනවා තමන්ගේ ඒ අදාළ දැරිය කියනවා එයාගේ පෙම්වතා ඈත එනවා කියලා. ඒ පෙම්වතා ඈත එනවා දැක්කට පස්සේ මේ දෙන්නට ඕනුණා පෙම්වතාට පේන්නේ නැති වෙන්න හැංගෙන්න. ඇයි මේ දෙන්න හදන්නේ ඒ පෙම්වතාට සර්ප්‍රයිස් එකක් විදිහට, එයාව පුදුම කරවන, සතුටු කරවන විදිහට මේ පෙම්වතාගේ යාළුවෝ සංවිධානය කරපු සාදෙකට නොහිතූ මොහොතක නොහිතූ විදිහට මේ දෙන්නා ආවා කියන එක දැනගන්න සලස්සන්න. ඒ නිසා මේ වැඩේ සාර්ථක වෙන්න නම් මේ වෙලාවේ පෙම්වතා දැකලා බෑ. අන්න ඒ නිසා පෙම්වතා එන බව දැකම, ඒ වගේම ඒ පෙම්වතාට නොපෙනී ඉන්න ඕන කමටම දුම්රිය එන බව දකිද්දිත් දුම්රිය එන අතරේ, දුම්රිය එතනින් යන අතරේ කොහොම හරි හැංගිලා ඉන්න පුළුවන් කියලා හිතාගෙන පැන්නා කියන එක අපි දැනගත්තේ. අපිට මේ සිදුවීම පින්වත්නි මොන අයුරින් සිදු වුණාද කියන එක කෙසේ වෙතත් මේ දැනගත්ත කරුණත් එක්ක හිතන්න තියෙන දෙයක්. මේ වෙසක් පුන් පොහොය දවසේ ඔබට මේ කාරණේ මම කියන්නේ හේතුවක් ඇතුවයි. ඒ මොකද අපි දන්නවා පින්වත්නි, දැන් මේ කතාව ওই විදිහට නම් උනේ එකම දවසේ පෙම්වතාගේ උපතයි පෙම්වතියගේ විපතයි එකම දවසේ. එතකොට පෙම්වතාගේ උපතයි පෙම්වතියගේ විපතයි කියන දෙකම එක දවසේ වුණා කියලා කියන්නේ, ඔබ හිතන්න දැන් මේ පෙම්වතාට එදා දවසේ සාදයක් පවත්වන්න බෑ. එදා දවසේ තුල සාදේ සම්පූර්ණයෙන්ම අවලංගුයි. මේ මරණෙත් එක්කම ඒ අය ශෝක වුණා. ඊළඟ අවුරුද්ද දැන් ලබන 2017 වර්ෂයේ ඔය කියන පෙම්වතාට පින්වත්නි උපන්දිනේ දවස් වෙනකොට හරියටම තමන්ගේ පෙම්වතියගේ අවුරුද්දේ දානේ. එතකොට අවුරුද්දේ දානේ නිසා ඒ පෙම්වතාට එදා දවසෙත් සාද තියන්න බෑ, තමන්ගේ පෙම්වතිය මතක් වෙනවා.
අපි කියමු මේ පෙම්වතා හරිය ආදරණීය පෙම්වතෙක් නම් එයාට සිහි වෙනවා මේ පෙම්වතිය මං වෙනුවෙන් තමයි මැරුණේ. මාව සතුටු කරන්න ගිහින් තමයි මැරුණේ. එතකොට මාව සතුටු කරන්න ගිහින් ඒගොල්ලෝ ජීවිතේ නැති කරගත්තා කියනකොට මේ පෙම්වතාට ඒ ගැන දැනෙනකොට පින්වත්නි පෙම්වතාට කිසිම උපන්දිනයක් දවසේ සාද තියලා විනෝද වෙන්න බෑ. ඇයි ඒ සාද විනෝදි තියන්න බෑ. යාගේ හිතට මතක් වෙනවා අද වගේ දවසක තමයි මං වෙනුවෙන් මේ තරම් ආදරය කරපු යා නැති උනේ කියලා. ඒ දෙකම සිහි වෙනකොට ඒ කියන්නේ තමන්ගේ උපන්දිනෙත් මගේ පෙම්වතියගේ විපතත් අද දවසේ කියලා සිහි වෙනකොට මේ පෙම්වතාට කරන්න වෙන්නේ හරිනම් මෙන්න මේ වගේ එක්කෝ දානයක් දෙනවා. දානෙ දීලා පින්වත්නි තමන්ගේ මියගිය පෙම්වතිය වෙනුවෙන් ඒ පින අනුමෝදන් කරන්න පුළුවන්. ඒතර පින පෙම්වතියට අනුමෝදන් කරන අතරේ තමන්ගේ උපන්දිනයටත් ඒක ආශිර්වාදයක්. ඒතර ආශිර්වාදෙත් බලාපොරොත්තුෙන් පෙම්වතියටත් පින් දෙමින් මේ තරුණයාට සිද්ධ වෙන්නේ පුණ්‍ය කටයුත්තකේ දෙන්න. ඒ හැම අවුරුද්දකම තමන්ගේ උපන්දිනේ දවසේ. ඔබ හිතන්න මේ වගේ තමයි පින්වත්නි අද වෙසක් පුන් පොහොය දවසත් අපිට දකින්න වෙන්නේ. වෙසක් පුන් පොහොය දවසේ සිද්ධාර්ථයන් වහන්සේ ඉපදුනහම දෙව්ලොව දෙවිවරු අප්‍රමාණ සතුටු වෙලා තියෙනවා. කුද්දක නිකායේ නාලක සූත්‍රය ඒ වගේ හොඳට පැහැදිලි වෙනවා. සිද්ධාර්ථයන් වහන්සේ ඉපදීමත් එක්ක සතුටු වෙන දෙවියන් දැකලා තමයි දෙව්ලොවට ටික මොහොතකට ගිය අසිත තවුසා ඒ ප්‍රීති වෙන හේතු ඇහුවම ඔන්න දැනගත්තා සිද්ධාර්ථයන් වහන්සේ මේ සිදුහත් කුමාරයා ආන් ඉපදිලා ඉන්නවා කියලා. කොහෙද? සුද්ධෝදන මාලිගාවේ. අසිත තවුසට එතකොට මතකුනේ ඉතින් සුද්ධෝදන කියන්නේ මගේ ගෝලයෙක්නේ. එහෙම හිතලා පින්වත්නි අසිත තවුසා ඒ වෙලාවෙම සුද්ධෝදන මාලිගාවට එන්නේ. ඒ ආපු ගමනේදී තමයි අර ජටාවේ පාවදින්නේ. ඉතින් දැන් ඔය සිද්ධිය තියෙන්නේ සූත්‍ර පිටකේ සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ. එතකොට දැන් ඔය සිදුවීමත් එක්ක අපිට හිතන්න වෙනවා දෙවිවරු සතුටු වෙලා තියෙනවා, ප්‍රීතිഘോഷා කරලා තියෙනවා, විනෝද වෙලා තියෙනවා. ඔය විදියට සම්බුද්ධත්ව ලබා ගන්නකොටත් විනෝදුණා, සතුටුණා. හැබැයි පින්වත්නි ඒ කරුණු දෙකම අරමුණු කරගෙන සතුටු වුණාට අපි දකින්නට ඕනේ පරිණිරවාණයත් එක්ක සතුටුුනේ නැහැ. පරිණිරවාණෙත් එක්ක ප්‍රීති උනේ නැහැ. පරිණිරවාණ මොහොතේ සාමාන්‍ය දෙවියන් ස්වාමින්වහන්සේලා පමණක් නෙමෙයි සෝතාපන්න වෙච්ච ආනන්ද හාමුදුරුවෝ හඬනවා. ඒ වගේම පින්වත්නි රහතන් වහන්සේලා රහත් වෙලා හිටියත් උන්වහන්සේලා හොඳටම දන්නවා මේ පරිණිරවාණයට පත් වෙනවා කියන මංගල්‍යයක්. දැනදැනත් පින්වත්නි රහතන් වහන්සේලාත් බොහෝ විට කලේ මොකද්ද? සංවේග වුණා. ඉතින් ඒ නිසා අපිට හිතන්න දෙනවා ඒ වෙසක් පොයෙන් පස්සේ උදා වෙච්ච හැම වෙසක් පොයකම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව සිහි වෙන්නේ. දෙවිවරුන්ට පින්වත්නි තාමත් වෙසක් පොය දවසත් එක්ක අද වගේ දවසකනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ අත්හැරිය කියන එක සිහි වෙනකොට දෙවියන්ට දුකයි. ඉතින් රහතන් වහන්සේලාත් සංවේග වුණා නම් උන්වහන්සේලාවත් ප්‍රීති උනේ නැත්තම් සාමාන්‍ය අය ගැන අහන්න දෙයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇහැට දැක්ක දෙවිවරුන්ට තාමත් දුක දැනෙනවා නම් වෙසක් පොයට. පින්වත්නි ඒ දෙවිවරු අද නිකන් කොහොමද කොළඹ පැත්තේ ආවොත් එහෙම. ඒ කියන්නේ ওই විදියට දුක් වෙන දෙවිවරු කොළඹට ආවොත් එහෙම මේ කොළඹ යමම් බණ්ඩ වෙසක් බලන්න කියලා කරන දේවල් දකිනකොට මෙහි සිද්ධ වෙන නොඑක් සැනකිලි ස්වභාවයේදී මිනිස්සු විනෝද වෙන විදිය නලා පිඹ ඩොල්කි ගගහ ලොරි වල ට්‍රක් වල ලෑන්ඩ් මාස්ටර් වල නැගලා කෑ ගගහ පාරවල් පුරා යනවා දකිනකොට හිතට දරා ගන්න බැරි සංවේගයක් දෙවියන්ටයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු එක සිහි වෙන එක අමතක වෙලා මේ මිනිස්සු මේ කරන දේ දැකලා ඊට වඩා දෙවියෝ සංවේග වෙයි කියලා අපිට හිතෙනවා. ඇයි පින්වත්නි මේ ලෝකේ ආගම් වල ඔයත් හිතන්න ඕනම ආගමක ශාස්ත්‍රූවරයෙක් නැති වෙච්ච දවසේ ශාස්ත්‍රූවරයා ලෝකේ අතහැරපු දවසේ ඒ ආගමේ ශ්‍රාවකයෝ සතුටු වෙන්නේ නැහැ. අපි දන්නවා කතෝලික දහම තුල ඒ දහම අදහන කතෝලික බැතිමතුන් ඒගොල්ලන්ට අදාළ දවසක් තියෙනවා යේසුස් වහන්සේ කුරුසෙට එන ගහපු. මහා සිකුරාදත් එක්ක ඇත්තෝ අරමුණු කරගෙන ඒ දින ගණනාවෙම යේසුස් වහන්සේගේ කුරුසේ එන ගහපු බව මතක් කරමින් පින්වත්නි එයාලා පුළුවන් තරම් විනෝද කටයුතු ඈත් කරනවා. මම දන්න සමහර කතෝලික ඇත්තෝ ඉන්නවා අපිව සමීපව ඇසුරු කරන. ඒගොල්ලෝ සමහර කෑම වේල් පව අත්හරිනවා යේසුස් වහන්සේ අද වගේ දවසක කුරුසේ එන ගැහුවා කියලා. ඒ වගේම ඉස්ලාම් ඇත්තොත් ඒ ඇත්තොත් නබිතුමා නැති වෙච්ච දවස් සිහි කරගෙන ඒගොල්ලෝ ප්‍රීති වෙන එක අතහැරලා දාලා වෙනමම
ඒ වෙනුවෙන්ම කැප වෙලා කටයුතු කරනවා. මේ ලෝකේ මට පේන විදියට එකම දහම තමයි තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝකේ අතෑරපු දවසේ ඒ ශ්‍රාවකයෝ එකතු වෙලා නටලා නලාපිබල ඩොල්කි ගහලා විනෝද වෙන එකම ආගම පින්වත්නි මේ ලෝකේ තියෙන. ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මෙච්චර අවබෝධයෙන් කටයුතු කරන්න ලැබුණා නම් මේ ශ්‍රාවකයෝ අනිත් ආගම් වල බැතිමතුන්ටත් ආදර්ශයක් වෙන්න ඉන්න ඕනේ නම් එහෙම අපිට මොකද්ද මේ උනේ කියලා අපි අද දවසේ සිහි කරගන්නට ඕනේ. හැබැයි මේකෙදි මම ඔයයන්ට දැන් මේ විනෝද වෙලා නටලා ගයලා සින්දු කියන එක එපා කියන එක කියද්දී මම අදහස් කරන්නේ පින්වත්නි ඔයයන්ට එහෙමනම් අඬන්න කියලා. මේ hina වෙන්න නටන්න දවසක් නෙමෙයි කියන එකේ තේරුම අඬන්න කියන එක නෙමෙයි. මොකද්ද එහෙනම් කරන්න ඕනේ? මේ වෙසක් පුන් පොහොය දවසේ අද වගේ දවසකම පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න බොහෝම ආසන්න මොහොතේ ස්වාමීන් වහන්සේලා හඬ ඉන්න ගම හඬන ස්වාමීන් වහන්සේලා අතරේ පොඩි විවේචනයකොත් ගියා. කාගෙනද? එක්තරා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ නම ධම්මාරාම. මේ ධම්මාරාම කියන හාමුදුරුවෝ එතන පිරිනිවන් මංචකයට චුට්ටක් ඈතින් තියෙන ගහක් මුල වාඩි වෙලා මේ හාමුදුරුවෝ භාවනා කරනවා. ඒ හාමුදුරුවන්ගේ භාවනා කරන එක දකිනකොට පින්වත්නි අනිත් හාමුදුරුවෝ කල්පනා කරා එයාට කිසි ගාණක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ තව චුට්ටකින් පිරිනිවන් පාන්න හදනවා. උන්වහන්සේ පිරිනිවන් පාන එක අපිට පුදුම විදියට දරා ගන්න අමාරුයි. උන්වහන්සේව තව සුළු මොහොතයි දකින්න තියෙන්නේ, කතා කරන්න තියෙන්නේ, උන්වහන්සේගේ හඬ අහන්න තියෙන්නේ. උන්වහන්සේගේ හඬ ඇහෙන මේ පුංචි වෙලාවෙවත් මෙයාට කිසිම ගාණක් නැහැනේ. එයාගේ වැඩ. ඔය භාවනාව කරන එක ඕක කොයි වෙලාවෙ කරගන්න බැරිද? මේ විදියට පින්වත්නි කතා වෙනකොට මේක අපේ මහා කාරුණිකයන් වහන්සේට ඇහුණා. උන්වහන්සේ මේ සංඝයාට කියනවා මහණෙනි ඔය ධම්මාරාම ගහක් මොලකට වෙලා කරන්නේ මොකද්ද කියලා ඔබ දන්නවද? ධම්මාරාමගේ හිතේ අදහසක් තියෙනවා මහණෙනි. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේට ගිහිලා ප්‍රකාශ කරන්න තිබ්බනම් ස්වාමීනි ඔබ වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච විමුක්ති ඵලේ මමත් ඇති කරගත්තා. මමත් ස්වාමීනි ඔබ වහන්සේගේ ලයේ උපන් දරුවෙක් බවට පත් වුණා. මමත් ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා කියලා උන්වහන්සේ ජීවත්ව ඉද්දි ජීවමාන වෙද්දි මේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ ළඟට ගිහිල්ලා මට ප්‍රකාශ කරන්න තිබ්බනම් කියලා ඔය මගපල ලබන්නට වීරියක් ඇති කරගෙනයි ධම්මාරාම භාවනා කරන්න කිව්වා. මගේ පිරිනිවන් පෑමම සිහි කරගෙන තමයි කෝ ඒ කරන්නේ. ඒ ධම්මාරාම තුල තියෙන අප්‍රමාදයයි කෝ මම සතුටු වෙන්නේ. එහෙම මිසක් මේ මං අද පිරිනිවන් පානවා කියලා ඔය ඇත්ත මෙතෙන්ට එකතු වෙලා හඬා ඉන්න එක මම සතුටු වෙන දෙයක් නෙමෙයි කිව්වා. ඔබත් ධම්මාරාම වගේ වෙන්න කිව්වා. අප්‍රමාදී වෙන්න කිව්වා. එවැනි ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ දහමක් පින්වත්නි අපිට තියෙන්නේ. එහෙනම් උන්වහන්සේ අද දවසේ අපිට කිව්වේ hina වෙන්න එපා කියලා මේ අඬන්න එහෙම නෙමෙයි. වැළපෙන්න ශෝක කරන්න නෙමෙයි. උන්වහන්සේ අපිට කිව්වේ උන්වහන්සේගේ පිරිනිවන් පෑම සිහි කරගෙන අප්‍රමාදී වෙන්න කියලා. මම ඔයත්තන්ට කිව්වා පින්වත්නි අර ගල් කිස්සේ මියගිය දරුවන්ගේ ඒ පෙම්වතාටත් අවුරුද්දක් පාසා තමන්ගේ පෙම්වතිය මියගිය දවසයි තමන්ගේ උපන්දිනේ දෙකම සිහි කරලා කරන්න වෙන්නේ පුණ්‍ය කටයුත්තක යෙදෙන එකයි කියලා. ආන් ඒ වගේ අපිටත් වෙසක් පොය දවසේ කරන්න වෙන්නේ එහෙනම් විනෝද වෙවි නටනටා සින්දු කියන එක නෙමෙයි. මේක පින්වත්නි දවස් 365 ගත්තට පස්සේ මිනිස්සු මහා සතුටට වැඩියෙන්ම භාවිතා කරන දවස බවට පත් වෙලා මොන අවාසනාවක්ද මේක? ඔබ බලන්න ජනවාරි මාසේ දවස් 31ක් තියෙනවා. ওই 31 නෑ වෙසක් පොය තරම් නලා පිඹ ඩොල්කි ගහ නටන දවසක් මිනිස්සු ඔක්කොම එකට එකතු වෙලා. පෙබරවාරියේ තියෙන දවස් 28ක් හෝ 29ක්. ඔතනත් නෑ ওই තරමට විනෝද වෙන දවසක්. ඒ වගේම අපි දන්නවා මාර්තු මාසේ දවස් 31ක් තියෙනවා. ඔතනත් ওই තරමට විනෝද වෙන දවසක් නෑ. අප්‍රේල් මාසේ දවස් 30 තුල සමහරලාට අවුරුදු දවස්වලවත් මේ තරමට ඩොල්කි ගහ නලා පිඹ බලන්න පාරවල් ගානේ සතුටු වෙන දවසක් ඇත්තේ නෑ. ඊළඟට වෙසක් මාසේ අපි දැනට තියලා බලමු පොසොන් මාසෙත් තියෙනවා දවස් 30ක්. පොසොන් මාසේ දවස් 30වත් මේ තරමට මිනිස්සු නටන විනෝද වෙන්න සැනකෙලි වෙච්ච දවසක් නැහැ. ඊළඟට ජූලි මාසේ ඇසළ මාසෙත් මේ තරමට විනෝද වෙන්න සතුට වෙන දවසක් නැහැ. එතනක් තියෙනවා දවස් 31ක්. ඒ දවස් 31කෙත් එහෙම දවසක් නැහැ. ඒ වගේම අගෝස්තු මාසෙත් දවස් 31ක් තියෙනවා. ওই දවස් 31කෙත් නැහැ පින්වත්නි මේ තරමට නටන ගායන විනෝද වෙන සැනකෙලියක් වෙච්ච දවසක්. සැප්තැම්බර් මාසෙත් දවස් 30ක් තියෙනවා. එතනත් ওই තරම් නටන දවසක් නැහැ. ඔක්තෝබර් මාසේ දවස් 31ක් තියෙනවා. ඔතනත් ওই තරමට නටන ගායන දවසක් නැහැ. නොවැම්බර් මාසේ දවස් 30ක් තියෙනවා. එතනත් එච්චර දවසක් නැහැ.
දෙසැම්බර් මාසේ ගත්තාම පින්වත්නි එතන දවස් 31 තුල 31 වෙනිදා ඔන්න නටන්න ගයන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා නත්තල් දවස 25 වෙනිදා ගත්තම ඒකේ විනෝද වෙන්න පැහැදිලිව පුළුවන් බවක් තියෙනවා ඒ ඇත්තන්ට. මොකද ඒක උපතක් සම්බන්ධ දවසක්. එහෙම දවසකවත් ඒ ඇත්තවත් පින්වත්නි මේ තරමට පාරවල් වලට එකතු වෙලා සැනකෙලියක් වගේ නටනටා ගය ගයා සින්දු කිය නලා පිබෙන මෙහෙම ගතියක් නැහැ. එහෙම බලනකොට මේ අවුරුද්දේ දවස් 365ක් හෝ 66ක් වෙන දින සියල්ලෙම වැඩිම ලාංකිකයෝ එකට එකතු වෙලා සැනකෙලියක් වගේ පවත්වන පොදුවේ එකට එකතු වෙන සැනකෙලියක් වෙච්ච නටන දවස මේ අද දවස. අද දවසේ පින්වත්නි ඔය ඇත්තෝ ඒ පෞකාර වැඩේට සම්බන්ධ වෙන්නට එපා කියලා මේ උදේම ඔබට පණිවිඩයක් හැටියට සිහිපත් කරනවා. ඔබට එහෙනම් අද දවසේ ශාස්ත්‍රුන් වහන්සේ දුන්න අවවාද සිහි තියාගෙන පිරිනිවන් පෑමට මොහොතකට පෙර වදාළ පරිදි අප්‍රමාදී වීමම අරමුණු කරගෙන පින්වත්නි ඔබ අද දවසේ කටයුතු කරන්න. ඔබට ඒ සඳහා අද දවසේ ආර්ය සත්‍ය අහන්න පුළුවන් නම් ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් නම් ඔබ පින්වත්නි බොහොම දක්ෂයෙක් වෙනවා. මා ඔබට සිහිපත් කරනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ඔබ සිහි කරන්න. අද දවසේ උන්වහන්සේ මේ ලෝකෙට පහළුනේ මොකටද? උන්වහන්සේ අද වැනි දවසක වෙසක් පුන් පොහොය දවසක අවබෝධ කරගත්තේ මොකද්ද? උන්වහන්සේ අද වගේ දවසක අවබෝධ කරපු ඒ ධර්ම නිසාම අද වගේම දවසක පිරිණිවුනේ කොහොමද? මේවා අපි සිහිය තියාගෙන කල්පනා කරලා අද ඔබට මම හිතුවා ඒ ගැන කියලා දෙන්නට ඕනේ කියලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපි ඇසල පොයත් එක්ක තමයි සිහි කරන්නේ. මොකද ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඇසල පොහොය දවසක නිසා. හැබැයි පින්වත්නි ඒක ශ්‍රාවකයන් උදෙසා ඇසල පොහොය දවසේ කියා දුන්නට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? මේ සූත්‍රය තුල හරිම පැහැදිලිව තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මොකද්ද කියන වගේ තහවුරුව තේරුම් කරලා දීලා තියෙනවා බොහොම පැහැදිලි කරුණු සහිතව. මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, අගත් සුන්දරයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ඉතින් මට හිතුණා දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තුලින් මතු කරගන්න ඔයත්තන්ට තේරුම් කරලා දෙන්න උතන තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වෙසක් පොහොය දවසේ අවබෝධ කරගත් ධර්මයේ ආකාර තුනකින් පරිවර්ත එතනදි කියනවා ත්‍රිපරිවට්ටං පරිවර්ත තුනයි ද්වාදසාකාරං ආකාර 12යි. ඒතර පරිවර්ත තුනයි ආකාර 12යි මෙන්න මේ ක්‍රමයටයි ආර්ය සත්‍ය අවබෝධ කළේ කියලා. ඒ අද වගේ වෙසක් පොහොය දවසක අපි අප්‍රමාදීව මේ කාරණේ ටිකක් විමසමු. බොහොම සරලව මම ඔයත්තන්ට කියා දෙන්නම්. පින්වත්නි පරිවර්ත තුන කියලා කිව්වොත් ත්‍රිපරිවට්ට කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අදවන් වූ වෙසක් පොහොය දවසක ත්‍රිපරිවට්ට විදියට ද්වාදසාකාර විදියටයි මේ ආර්ය සත්‍ය අවබෝධ කළේ කියන එක මම ඔබට පොඩි උපමාවකින් පැහැදිලි කරගන්න කියන්නම් මෙහෙම. ඔබ දන්නවා නලලින් හදන්නේ කොහොමද කියලා අපේ රටේ. මේ රටේ හදන නලලින් වල සාමාන්‍යයෙන් අලුත් තාක්ෂණයේ කෙසේ වෙතත් ඉස්සර මිනිස්සු නලලින් හදනකොට ඉස්සෙල්ලාම කූරක් ගහනවා. මේ කූර ගහලා නලලින්ද හදන්න උත්සාහ කරන තැන වතුර තියනවද නැද්ද කියන එක තහවුරු කරගන්නවා පින්වත්නි. දැන් ඔය කූරු බැස්සුවට පස්සේ එතන වතුර තියනවා කියන එක දැනගත්තම දැන් සැකයක් නැහැ. මෙතන නලලින්ද හැදුවොත් වතුර ගන්න පුළුවන් කියලා ස්ථිර වශයෙන්ම දැනගන්නවා. ඒක දැනගන්නේ කූරු බැස්සුවට පස්සේ. ඔය කූරු ගැහුවට පස්සේ වතුර තියනවාමයි කියලා ඒක සත්‍ය වශයෙන්ම මෙතන වතුර ඇත කියලා දැනගත්තා හා සමානව ඔබ හිතන්න පළවෙනි අවස්ථාව කියලා. ඒක එක අවස්ථාවක්. ඊළඟට දැන් වතුර තියනවා නම් ඊළඟට මොකද කරන්න ඕනේ? නලලින්ද හදන්න පටන් ගන්න ඕනේ. ඒතර පින්වත්නි නලලින්ද හදන්න පටන් ගන්න ඕනේ කියන අදහස ආවට පස්සේ ඒ උදෙසා කළ යුතු දේවල් තියෙනවා. මොනවද කළ යුතු දේවල්? නලලින්ද සකස් කරන්න ඕන කරන එතනදී යම් යම් ආකාරයකට උපකරණ හසුරවන්න ඕන දෙයක් තියෙනවනම් ඒ ලිඳ සකස් කරන්න මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කියලා කළ යුතු දේවල් ඔන්න දැන් සිහියට එනවා. ඕක තමයි දෙවෙනි අවස්ථාව කියලා හිතාගන්න. ඊළඟට ඉතින් ඔහොම දැන් කළ යුතු දේ කරගෙන ගිහිල්ලා ලිඳ හදලා ඉවර කරනවානේ. ඊට පස්සේ හදලා ඉවරුණාට පස්සේ වතුර ටික අරගත්තම දැන් එනවා අදහසක්
ආයෙ කරන්න කිසි දෙයක් නැහැ. දැන් කරන්න ඕන ඔක්කොම කරලා ඉවරයි. දැන් වතුර ටිකත් අරගෙන ඉවරයි. එතකොට වතුර ටික නළලෙන්ෙන් ගත්තට පස්සේ දැන් කළ යුතු සියල්ල කරලා ඉවරයි කියලා. දැන් සියල්ල කරලා ඉවරයි. මෙන්න මේ ඉවරයි කියලා න අවබෝධය පින්වත්නි තුන්වෙනි අවස්ථාව කියලා හිතාගන්න. එතකොට පළවෙනි අවස්ථාව වතුර තියෙන බව තහවුරු කරගෙන කූරු ගහලා මෙතන ස්ථිර වශයෙන්ම වතුර තියෙනවා මෙතන ලිද හදන්න සුදුසුමයි කියලා ඇති කරගත්ත අවබෝධය කියලා හිතුවොත් එක දෙක තමයි දැන් මෙතන වතුර තියෙනවා නම් මේ දේවල් ටික දැන් කරන්න ගන්න ඕනේ දැන් මේ ටික පටන් ගන්න ඕනේ කියලා කළ යුතුයි කියන අවබෝධය තුන්වෙනි එක වතුර ඔක්කොම අරගෙන ඉවරලා දැන් කරලා ඉවරයි කියන අවබෝධය. පින්වත්නි මෙන්න මේ වගේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙත් අපේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක මීට පැය කිහිපයකට පෙර මේ වෙසක් පුන් පොහොය දවසේ හිරු උදා වෙන හිමිදිරි පාන්දර වෙනකොට උන්වහන්සේ මේ අලුයම දහසක් බුදුන් බුදු වෙන කියලා අපි හැමතිස්සෙම කියනනේ පාන්දරට දහසක් බුදුන් බුදු වෙන කියන දවස අද පාන්දරට තමයි හොඳටම කියන්න පුළුවන්. වෙසක් පුන් පොහොය දවසක තමයි හිමිදිරි පාන්දර දහසක් බුදුන් බුදු වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ පින්වත්නි දැන් මේ පැය කීපයකට පෙරවැනි මොහොතක උන්වහන්සේ මේ පරිවර්ත තුන අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය ආකාර 12කින්. ඔන්න දැන් ওই නලලින්දත් එක්ක ඔබ ගලපගෙන හිතන්න. ඔතන මං කිව්වා කූරු බැස්සුවට පස්සේ දැන් මෙතන ස්ථිරවම වතුර තියෙනවා සත්‍යයි කියලා දැනගත්තා වගේ චතුරාර්ය සත්‍ය තුලත් මේ ආර්ය සත්‍ය මේකමයි මේ ආර්ය සත්‍ය මේමයි මේ ආර්ය සත්‍ය මේමයි කියලා ආදි වශයෙන් සත්‍යයි කියලා එන අවබෝධය කොහොමද පංච උපාදානස්කන්ධ ආදී මේ දුක තමයි දුක්ඛාරේ සත්‍ය ඒක සත්‍යයි කියලා එන අවබෝධය සත්‍යයි කියලා ඔන්න ඔය සත්‍යයි කියලා එන අවබෝධය කියනවා සත්‍ය ඥානෙ හරියට කූරු බැස්සුවා වගේ ඊළඟට පින්වත්නි දෙවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය තමයි තණ්හාව මේක තමයි දුක්ඛේ හට ගැනීම මේක ස්ථිරයි ඒකයි කිසිම වෙනසක් නැහැ කියලා ඒ තණ්හාවමයි දුකේ හට ගැනීම ඒක ආර්ය සත්‍යයක් වශයෙන් එනවා දෙවෙනි ආර්ය සත්‍ය ගැන සත්‍යයි කියන අවබෝධය ඕකත් සත්‍ය ඥානය ඊළඟට තුන්වෙනි ආර්ය සත්‍ය ගැන මේ තණ්හාව නැත්තර නැති කරන එක තමයි දුක නැත්තර නැති කරන්න තියෙන වැඩපිළිවෙල කියලා ඒක සත්‍යයි කියලා එන අවබෝධය එතකොට ඒ සත්‍යයි කියලා එන අවබෝධ පින්වත්නි සත්‍ය ඥාන ඒ තමයි පළවෙනි අවස්ථාවේ තියෙන මේ සත්‍ය ඥානයට අදාළ හතරවෙනි එකේ ළඟට පින්වත්නි මේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගෙම තමයි දුක නැති කරන්න තියෙන මාර්ගය කියලා හතරවෙනි ආර්ය සත්‍ය ගැනත් තියෙන අවබෝධයක් ඒකත් සත්‍යයි කියලා. දැන් බලන්න පළවෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි දෙවෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි තුන්වෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි හතරවෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි. සත්‍යයි කියලා හතර ආකාරයකින් සත්‍ය ගැන අවබෝධයක් ආවා. ඔය ඥානෙට කියන්නේ සත්‍ය ඥානෙ. ඔන්න පළවෙනි පරිවර්තය. හරියට අර කූරු බැස්සුවම නළලිඳ හදන්න මෙතන වතුර තියෙනවමයි කියලා දැනගත්තා වගේ ඔය සත්‍ය ඥානෙ කියන්නේ පළවෙනි ඥානෙ. ඒ තමයි මේ ආර්ය සත්‍ය කරුණු හතරම සත්‍යයි කියලා එන අවබෝධය. පළවෙනි අවස්ථාව. එතකොට පින්වත්නි පළවෙනි පරිවර්තයට ආකාර හතරක් තිබ්බා. හතරක් කියලා කිව්වේ ආර්ය සත්‍යයට අදාළ කරුණු හතර. පළවෙනි ආර්ය සත්‍ය සත්‍යයි කියනකොට එක ආකාරයක්. දෙවෙනි ආකාරය සත්‍යයි කියනකොට දෙවෙනි ආකාරය. තුන්වෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි කියනකොට හතරවෙනි ආකාරය. හතරවෙනි ආර්ය සත්‍යයත් සත්‍යයි කියනකොට තුන්වෙනි ආකාරය හතරවෙනි ආකාරය. එතකොට 1 2 3 4 කියන මේ ආකාර හතරටම ආර්ය සත්‍ය හතර ගලපගෙන ඔයත් බලන්න සත්‍ය ඥාණයට කරුණු හතරයි එතකොට. දෙවෙනි ඥානෙ කෘත්‍ය ඥානෙ. අද වගේ වෙසක් පුන් පොහොය දවසක උන්වහන්සේ අවබෝධ කරගත්තු මේ ආර්ය සත්‍ය පිළිබඳ ඥානයන්ගේ සත්‍ය ඥානෙට පස්සේ උන්වහන්සේට උදා වුණේ කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානෙ කියලා කියන්නේ මොකද්ද? මේ දුක අවබෝධ කරන්න ඕනේ. මම ඔබට කිව්වා නළලිද සම්බන්ධව වතුර තියෙනවා කියලා තහවුරු වෙන සත්‍යයි කියලා දැනගන්න පළවෙනි අවස්ථාවෙන් පස්සේ දෙවෙනි අවස්ථාව මොකද්ද? දැන් මේව කරන්න ඕනේ කියන අවබෝධය. ඒ දෙවෙනි අවස්ථාව කරන්න ඕනේ කියන අවබෝධය ඕකට අපි ආර්ය සත්‍ය අවබෝධයට අදාළව කියනවා කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානෙ කියන්නේ කරන්න ඕනේ කියන ඥානෙ. දැන් සත්‍යයි කියන ඥානෙ පළවෙනි පරිවර්තය දෙවෙනි පරිවර්තය තමයි කරන්න ඕනේ කියලා ඇති වෙන කෘත්‍ය ඥානෙ. කෘත්‍ය ඥානේ ආකාර හතර දැන් ඔබට කියන්නම්.
පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය එක අවබෝධ කරන්න ඕනේ. දෙවෙනි ආර්ය සත්‍ය දුක්ඛ සමුදය ඕක ප්‍රහාණය කරන්න ඕනේ. තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය ඕක සාක්ෂාත් කරන්න ඕනේ. හතරවෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඕක ප්‍රගුණ කරන්න ඕනේ. බලන්න වැඩ හතරක්. අවබෝධ කරන්න, ප්‍රහාණය කරන්න, සාක්ෂාත් කරන්න, ප්‍රගුණ කරන්න. කරන්න ඕනේ කියලා ඉන්නේ පින්වත්නි. අර නලලින්ද සම්බන්ධව අපි ඔබට කිය හදන්න ඕනේ. දැන් මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ කියලා වතුර තහවුරු කරගත්තට පස්සේ නලලින්ද සඳහා කළ යුතු දේවල් ටික ගැන එන අවබෝධය වගේ තමයි කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, අරක කරන්න ඕනේ කියලා එන අවබෝධය තමයි පින්වත්නි එතෙන්දී මෙතන කෘත්‍ය ඥානය කියලා කිව්වේ. ඔන්න දෙවෙනි අවස්ථාව. ඔකට කියනවා පරිවර්ත තුනේ දෙවෙනි පරිවර්තය. පළවෙනි එක සත්‍ය ඥාන, දෙවෙනි එක කෘත්‍ය ඥාන. මම දන්නවා මේ වෙලාවේ සමහරට ඔය ඇත්තෝ මේවා කඩදාහියක ලියමින් අහනවා වෙන්න පුළුවන්. ඔබ ලියමින් මේක ශ්‍රවණය කරනවා නම් ඔබ පැහැදිලිව පළවෙනි ඥාන හැටියට පරිවර්ත තුන මොනවද? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, තාම කිව්වේ නැති තුන්වෙනි එක තමයි කෘතඥාන. කෘතඥාන කියන්නේ කරලා ඉවරයි කියන ඥානෙ. ඒ කරලා ඉවරයි කියන ඥානෙ හරියට අපි කෝ නලලින්ද හදලා ඉවරුණාට පස්සේ වතුර ටික ගත්තම දැන් ඉතින් නලලින්ද හදලා ඉවරයි. ආයෙ කරන්න දෙයක් නැහැ, කළ යුතු සියල්ල කරලා ඉවරයි කියලා අවබෝධයක්. ඒ වගේ තමයි කෘතඥානෙ, කරලා ඉවරයි කියන අවබෝධය. දැන් අපි මේකට ඔබ මේ කිව්ව කාරණේ පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ තුල මේ පරිවර්ත තුන මොනවද? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. සත්‍ය ඥාන කියලා කියේ පළවෙනි පරිවර්තය, කෘත්‍ය ඥාන කියලා කියේ දෙවෙනි පරිවර්තය, කෘතඥාන කියලා කියේ තුන්වෙනි පරිවර්තය. එතකොට ත්‍රිපරිවට්ටම් කියලා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පෙන්වුවේ මේ තුන පින්වත්නි. එතකොට ඔය තුන මම ඔබට උපමාවකින් ගලපලා පෙන්වුවේ නලලින්දේ පළවෙනි අවස්ථාව කූරු බස්සලා වතුර තියනවා කියලා තහවුරු කරගෙන මෙතන සත්‍ය වශයෙන් වතුර තියනවා කියන එක සත්‍ය ඥානෙ වගේ. ඊට පස්සේ දැන් ඉතින් මෙතන කරන්න ඕනේ මේ දේ ලිද හදීම සඳහා කළ යුතුයි කියලා ආපු අවබෝධය වගේ තමයි කෘත්‍ය ඥාන කියලා කිව්වේ. වතුර ටික ඔක්කොම දැන් ගන්න පුළුවන් තත්ත්වයට ලිද හදලා ඉවරුනහම කරලා ඉවරයි කියන අවබෝධය වගේ තමයි කෘතඥාන කියලා කිව්වේ. මම ඔබට මේ කියපු එක තව තේරුම් කළේ තව මතක හිටින්න. එකපාරක් මේක කියලා අතෑරපු ගමන් සමහරට ඔය අතන මේක තේරුන්නේ නැහැ කියයි. මට එහෙම බෑ. ඔයත් මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න මම ඉස්සරහට මේවා තව සරල කරනවා. මම ඔබට මේ නලලින්දක් උපමා කළෙත් මේක මෙහෙම තේරුම් ගන්න උපමාවෙන් හෝ පුළුවන් වෙන හින්දා. දැන් ඔන්න සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘතඥානය තුනයි. එතකොට ආර්ය සත්‍ය හතරක් තියෙනවානේ. 3 වරක් 4 කීයද? 12යි. 3 වරක් 4 12යි කියලා කියන්නේ. පිටුමත්නි පළවෙනි ඥානේ සත්‍ය ඥානෙට ආර්ය සත්‍ය හතරම ගලපන්න. කොහොමද? පළවෙනි ආර්ය සත්‍ය සත්‍යයි. දෙවෙනි ආර්ය සත්‍ය සත්‍යයි. තුන්වෙනි ආර්ය සත්‍ය සත්‍යයි. හතරවෙනි ආර්ය සත්‍ය සත්‍යයි. ওই විදිහට මේක සත්‍යයි මේක සත්‍යයි කියලා සත්‍යයි කියන අවබෝධය කරුණු හතරක්නේ. අන්න ආකාර හතරක්. එතකොට දෙවෙනි එක කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන කියන්නේ කරන්න ඕනි කියන ඥාන. එතෙන්දිත් ආර්ය සත්‍ය හතරට ගලපනකොට පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ, දෙවෙනි එක ප්‍රහාණය කරන්න ඕනේ, තුන්වෙනි එක සාක්ෂාත් කරන්න ඕනේ, හතරවෙනි එක ප්‍රගුණ කරන්න ඕනේ. අර සත්‍යයි කියලා ආපු හතරයි, දැන් මේ කරන්න ඕනේ කියලා ආපු හතරයි 8යි. ඊළඟට හතරවෙනි මෙතන කරුණු හතරේ ඒවා දැන් දෙකක් කතා කරා. ඔය පරිවර්ත තුනේ කෘතඥානෙට එන හතර ගන්නකොට දුක අවබෝධ කරලා ඉවරයි, තණ්හාව ප්‍රහාණය කරලා ඉවරයි, නිවන සාක්ෂාත් කරලා ඉවරයි, මාර්ගය ප්‍රගුණ කරලා ඉවරයි කියන අවස්ථා හතර. එතකොට හතරවරක් 3 12යි. ද්වාදසාකාරං ආකාර 12ක් කියලා කිව්වේ මෙන්න මේ කරුණු 12 පින්වත්නි. ඔබට මේක වඩාත් පහසුවෙන් තේරුම් ගන්න අපි මේ උපමා සමග පෙන්වලා දුන්නා වගේම ඔබට පින්වත්නි පහසුවෙන් මේ කාරණේ ලියා ගන්නකොට සත්‍ය ඥානයත් එක්කම ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ආර්ය සත්‍ය හතරම සත්‍යයි කියලා වශයෙන් ලියා ගන්න. ඊට පස්සේ දෙවෙනියට ලියා ගන්න කෘත්‍ය ඥානය කියලා. කෘත්‍ය ඥානයට තෙත් පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කළ යුතු, දෙවෙනි ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතු, හතරවෙනි ආර්ය සත්‍ය සාක්ෂාත්, තුන්වෙනි ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතු, හතරවෙනි ආර්ය සත්‍ය ප්‍රගුණ කළ යුතු කියලා ලියා ගන්න. කළ යුතුයි කියන එක. ඊට පස්සේ
කෘතඥාන කියන එක යටතේ තුන්වෙනියට ලියා ගන්න. පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරලා ඉවරයි. දෙවෙනි ආර්ය සත්‍ය ප්‍රහාණය කරලා ඉවරයි. තුන්වෙනි ආර්ය සත්‍ය සාක්ෂාත් කරලා ඉවරයි. හතරවෙනි ආර්ය සත්‍ය ප්‍රගුණ කරලා ඉවරයි. එතකොට ඉවරයි කියන ඥානෙ. ඒ කියන්නේ රහතන් වහන්සේට. සත්‍ය ඥානෙ එන්නේ සෝතාපන්න ශ්‍රාවකයාට. එතකොට සෝවාන් ශ්‍රාවකයා සෝවාන් ඵලයේ ඉක්මවා සකදාගාමී මාර්ගයට ඇවිල්ලා අරහත් මාර්ගය දක්වා ඒ අතර තනිකර තියෙන්නේ කෘත්‍ය ඥානෙ. රහත් තුන ගමන් කෘතඥානෙ. ඔන්න ඥාන තුන. මේ ඥාන තුන තමයි පරිවර්ත තුනක් විදියට ත්‍රිපරිවට්ටම් කියලා ඔබට කිව්වේ. ඉතින් මේවා පින්වත්නි ශ්‍රාවකයා සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියලා මේ එක ඵල වශයෙන් අවබෝධ කළාට බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙනකොට එහෙම එකක් නැහැනේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ ඒ හිමිදිරි පාන්දර මේ ඥාන තුන ඇති වුණා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. ওই ඥාන තුනත් එක්කම ආර්ය සත්‍ය හතරට මේ තුන ಗುಣ වෙනකොට වැඩි වෙනකොට එතකොට 3 වරක් 4 12 කියන මේ ආකාර 12 උන්වහන්සේ මේ හිමිදිරි පාන්දර අවබෝධ කරගත්තා. අපි එතකොට මේ ධම්සප් පැවතුම් සූත්‍රය තුල පෙන්වලා දුන්න ඔය පරිවර්ත තුනයි ආකාර 12නුයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට උන්වහන්සේට පෙර නොයසු විරු මේ අවබෝධය ඇති වෙනකොට පින්වත්නි උන්වහන්සේ දැන් සම්මා සම්බුද්ධ කියලා දැනගත්තේ. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණව අවබෝධ කළා කියන්නේ ඔය 12 ආකාරයෙන්ම අවබෝධ කළා කියන එකයි. ඔබට ওই 12 ආකාරය සම්බන්ධව අවබෝධ කරපු මේ චතුරාර්ය සත්‍ය ඔය විදිහට අහනකොට දැන් අපි දන්නවා සංයුත්ත නිකායේ දෙවනි පොත් වහන්සේගේ තියෙනවා පින්වත්නි අභිසමය සංයුක්තේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ගණනාවක පෙන්නලා අතීතේ හිටපු බුදුවරුත් ඒ වගේම ගෞතම නම් වූ තමන් වහන්සේත් පටිච්ච සමුප්පාදය අවබෝධ කිරීමමයි මේ බුද්ධත්වයට පත් වෙන මොහොතේ කලේ කියලා. ඒතර පටිච්ච සමුප්පාදය අවබෝධ කරා කියන එකයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා කියන එකයි කොහොමද ගැලපෙන්නේ? මම ඔබට දැන් උත්සාහ කරනවා පැහැදිලිව තේරුම් කරලා දෙන්න. මේ ආර්ය සත්‍ය හතරම අවබෝධ කරගත්ත කෙනා පටිච්ච සමුප්පාදය කොහොමද දුරු කරගත්තේ? පටිච්චසමුපාදය තුල කොහොමද මේ ආර්ය සත්‍ය හතර ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේක විසඳා ගන්න කියලා අපි දැන් කියා දෙන්නම්. පොඩ්ඩක් ඔබ හොඳට සිහි කල්පනාවෙන් මේ කියන කරුණු ටික වචනෙන් වචනෙට හොඳට විමසමින් තේරුම් ගනිමින් වටහා ගන්න උත්සාහ කරන්න. ඔබ බලන්න පින්වත්නි මෙතනදී පටිච්ච සමුප්පාදේ අපි කතා කරනකොට පටන් ගන්නෙ අවිද්‍යාවෙන්. අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලආයතන. දැන් මෙහිම කියනකොට උතන කරුණු ඔක්කොම 12ක් විදිහට අපිට ගන්න තියෙනවා. ඔබ එකින් එක මේ කරුණු 12 බලන්න. අවිද්‍යා 1 මම මේ කියන වචනවලට අදාළ ඉලක්කම් තියෙනවා. ඔබ 1යි 8යි 12යි කියන ඉලක්කම් තුනට එන වචන මොනවද කියලා කොහොම හරි මතකෙට ගන්න. මොනවද ඉලක්කම් තුන? 1 8 12. 1යි 8යි 12යි කියන අවස්ථාවල තියෙන්නේ මොන වචනේද කියලා බලන්න. අවිජ්ජා 1 එන එක අවිද්‍යාව. 2 සංකාර 3 විඥාන 4 නාම රූප 5 සලායතන 6 ස්පර්ශේ පස්ස 7 වේදනා 8 තණ්හා. මම ඔබට කිව්වා 8ත් බලන්න කියලා. 8 පින්වත්නි තණ්හා. ඊට පස්සේ 9 උපාදාන 10 භව 11 ජාති කියන ඉපදීම 12 දුක්ඛ දුක්ඛස්කන්ධේ 12 දුක. මම ඔබට කිව්වා 12ත් බලන්න කියලා. දැන් ඔන්න 1 අවිද්‍යාව 8 තණ්හාව 12 දුක. ඔබට පැහැදිලි. මේ පටිච්චසමුපාද පින්වත්නි ඔය 1යි 8යි 12යි කියන කරුණු ටික මම ඔබට වෙන් කළේ ඇයි කියලා ඔබට දැන් තහවුරු කරගන්න පුළුවන් මෙහෙම. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සත්‍ය හතර තුල පළවෙනි ආර්ය සත්‍ය හැටියට පෙන්වුවේ දුක්ඛ ආර්ය සත්‍ය. අර දුක්ඛ ආර්ය සත්‍ය පින්වත්නි
මේ වෙසක් පුන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නකොට ඔය පටිච්ච සමුප්පාදේ 12 වෙනි කරුණනේ අවබෝධ කරගත්තේ. ඒතර පටිච්ච සමුප්පාදේ 12 වෙනි කරුණ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායස සම්භවಂತಿ ඒවමේතස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොති. මේ ජාති නිසා, ඒ කියන්නේ ඉපදීම නිසා ඇති වෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දෝමනස් මේ කොම දුක. මේ සමස්ත දුක්ඛස්කන්ධය තමයි දුක. ඔය තමයි පළවෙනි ආර්ය සත්‍ය. එතකොට ඔන්න පටිච්ච සමුප්පාදේ 12 වෙනි කාරණාව දුක ඒ අවබෝධ වෙනකොට ආර්ය සත්‍ය වල පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ වුණා. මේක තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා. ඔබට පින්වත්නි මේ දුක්ඛාර්ය සත්‍ය අර ඉලක්කම් 12 වෙනි ඉලක්කමට අදාළව ආපු දුක කියන කරුණ කියලා පළවෙනි ආර්ය සත්‍ය තේරුම් ගන්න දැන් පුළුවන්. ඊළඟට දෙවෙනි ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛ සමුදය. දුක හටගන්න හේතුව. ඒක තණ්හාව කිව්වා. බලන්න එතනදී තණ්හාව කියලා කියන මේ දුක හටගන්න හේතුව දෙවෙනි ආර්ය සත්‍ය. අර ඉලක්කම් 12 කොතනද තියෙන්නේ? 8 වෙනි ඉලක්කමේ. 8 වෙනි ඉලක්කම මොකද? තණ්හාව. අපි කිව්වා තණ්හා පච්ච උපාදානං උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච තමයි මේ දුක. එතකොට දුක හටගන්න එහෙනම් තණ්හාව හේතු වෙලා තියෙනවා. ඒ නිසා දුක හටගන්න හේතු හැටියට තණ්හාව බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරනකොට 12 වෙනි කාරණාව දුක අවබෝධ වෙද්දී පළවෙනි ආර්ය සත්‍ය මෙහින් අවබෝධ වුණා. ඊට පස්සේ ඒ 12ට හේතු 8 කියලා තේරෙනකොට 8 තණ්හාව කියලා අවබෝධ වෙද්දී උන්වහන්සේ දෙවෙනි ආර්ය සත්‍ය හැටියට අවබෝධ කළේ ඔන්න ඔය කාරණාව. ඒ තමයි දුක්ඛ සමුදය කියලා. දැන් එතකොට තුන්වෙනි ආර්ය සත්‍ය තමයි දුක නැතිවීම. බුදුරජාණන් වහන්සේ දුක නැතිවීම කියන එක පෙන්වුවේ කොහොමද පින්වත්නි? තණ්හාව නැත්තර නැති කළොත්, ඉතිරි නැතුව නැති කළොත් දුක නැති වෙනවා කිව්වා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? 8 නැත්තර නැති කළොත් 12 නැති වෙනවා. ඒ කියන්නේ 8 කියන කාරණේ පටිසමුපාදේ කරුණු අතරේ 12 අතරේ 8ට තිබුණේ තණ්හාව. 8 නැත්තර නැති කරාම 12 නම් වූ දුක නැත්තර නැති වෙනවා. ඕක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය. දැන් එතකොට හතරවෙනි ආර්ය සත්‍ය මොකද්ද? හතරවෙනි ආර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කොහොමද දැන් මෙතන පටිසමුපාදයට ගැලපෙන්නේ? අපි ඔබට ඒ කාරණාව තේරුම් කරන්න කලින් පුංචි සිහිපත් කිරීමක් කරන්න. ඔබට අවංකව ඕනේද දුකින් මිදෙන්න? ඔබ මං දන්නවා අනිවාර්යයෙන්ම ඔබට දුකින් මිදෙන්න ඕනේ. දුකෙන් මිදෙන්න ඕනේ කියලා කියන්නේ මේ නිවන් දැකීම කියන එකම නෙමෙයි. ඔයත් ජීවිතේ හැමදේම කරන්නේ දුකෙන් මිදෙන්න. අපි හිතුවොත් එහෙම ඇයි පින්වත්නි ඔයත් කෑම කන්නේ? දුකෙන් මිදෙන්න. මොකද කෑම නොකා හිටියොත් දුකයි. ඒතර ඔබ කෑම කනවා. ඇයි ඔබ නිදාගන්නේ? දුකෙන් මිදෙන්න. නිදා නොගෙන හිටියොත් දුකයි. ඒ නිසා ඔබ නිදා ගන්නවා. ඔහොම බලනකොට ඔබ හැමදේම කරන්නේ පින්වත්නි දුකෙන් මිදෙන්න. ඇයි ඔබ ඇඳුම් අදින්නේ? ඇඳුම් අදින්න නැතුව හිටියොත් දුකයි. ඔබට පුළුවන් ද ඇඳුම් අදින්න නැතුව යන්න? බෑ. එහෙම වුණොත් ඔබට මහා හිතට පීඩනයක් දුකක් තියෙනවා. ඒ නිසා ඔබ ඇඳුම් අදින්නේ දුකෙන් මිදෙන්න. ඇයි ඔබ සපත්තු සෙරප්පු දාන්නේ? ඔබ සපත්තු සෙරප්පු නොදැම්මොත් ඔබට දුකයි. ඒ දුකෙන් මිදෙන්න ඔබ සපත්තු සෙරප්පු දානවා. ඔහොම බලනකොට පින්වත්නි අපි හැමදේම කරන්නේ දුකෙන් මිදෙන්න. හිතුවොත් එහෙම හැමදාම බලන නාට්‍ය පෙළේ ඇයි අද රෑ නාට්‍යයත් අතහරින්න නැතුව කොහොම හරි වෙසක් පොය වුණත් කොහොම හරි ඒක බලන්නේ? බැලුවේ නැත්තම් දුකයි. ඇයි අරයට මොකක්ද උනේ මෙයාට මොකක්ද උනේ කියලා ඊයේ බලපු කොටස ඉතුරු කොටස දන්නේ නැහනේ. දන්නේ නැති හින්දා ඊයේ කොටසේ ඉතුරු ටික අද බැලුවේ නැත්තම් එහෙම දුකයි. ඒ නිසා ඔබ ඒක බලනවා වෙසක් පොය වුණත්. ඔබ හැම දෙයක්ම කරන්නේ දුකෙන් මිදෙන්න. ඔබ බලන්න ඔබ උදේ නැගිට වෙලේ ඉඳලා රැට නිදා ගන්නකන් සියල්ල කරන්නේ දුකෙන් මිදෙන්න. ඇයි ඔබ උදේ නැගිට ගමන් නාන කාමරයට ගියේ? ඇයි ඔබ දත් මැද්දේ? ඇයි ඔබ මූණ සේදුවේ? ඒ ඔක්කොම කළේ ඔබ දුකෙන් මිදෙන්න. හැම තිස්සෙම පින්වත්නි අපි යමක් කරනවා නම් ඒ සියල්ල කරන්නේ දුකෙන් මිදෙන්න කියන එක පැහැදිලි. සමහර වෙලාවට අපි දුකෙන් මිදෙන්න කියලා මේ ජීවිතේම කැප කරාට අපිට තේරෙන්නේ නැහැ අපි මේ ගන්න උත්සාහය අපි කොච්චර ගත්තා අපි එකම ඉලක්කයකට යරගෙන තියෙන කියලා. එකම කාරණාව එතකොට මේ මිදෙන්න ඕනේ කියන එක නම් ඒකට බුදුරජාණන් වහන්සේ සොයාගත්ත මේකට හේතුවක් තියෙන්න ඕනේ. මේ හැමතිස්සෙම මේක මැත්තේම අර උත්තර හොයන්න එක එක කරුණු හදා රස්සාවට යන්නේත් මිනිසු දුකෙන් මිදෙන්න හැමදේම කරන්නේ දුකෙන් මිදෙන්න. ඒතර මේ ටිකට හේතු උන්වහන්සේ අවබෝධ කරගත්තේ
ජාතිපච්චය. ඉපදුන නිසා. ජාති කියලා කියන්නේ ඉපදීම. ඒතර ඉපදිච්ච නිසානේ පින්වත්නි ඔය ඔක්කොම දුක් ටික තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත එහෙනම් ඉපදීමෙන් මිදෙන්න ඕනේ. හරි අපූර්ව කරුණක් එක තැනක තියෙනක දේශනාවක උන්වහන්සේ වදාළ මහණෙනි ඔබට දුකෙන් මිදෙන්න ඕන නම් ඔබ ඔබේ අම්මවයි තාත්තවයි මරලා දාන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ. ඔයත් හිතන්නේ මේ අද වගේ වෙසක්පුන් පොහොය දවසක මේ ආර්ය සත්‍ය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ අපිට කියනවා මහණෙනි ඔබට දුකෙන් මිදෙන්න ඕන නම් ඔබ අම්මවයි තාත්තවයි මරන්නලු. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි සංයුත්ත නිකායේ දේශනාවක තියෙනවා අම්මවයි තාත්තවයි මැරුවොත් ඔබට පුළුවන් කව දුකෙන් මිදෙන්න. ඇයි ඒ කියලා කියනවා උපදින නිසා තමයි දුක ඉපදුනේ අම්මයි තාත්තයි නිසා. ඉපදුනේ අම්මයි තාත්තයි නිසා නම් අම්මවයි තාත්තවයි මරලා දාන්න කිව්වා. කලබල වෙන්න එපා. ඉතින් කොහොම කිව්වා කියලා. ඔබට පින්වත්නි මේ දැන් මේ කිව්ව කාරණාව ටිකක් ඔය කියන්නේ ඩබල් මීනින් කියලා. මේ වගේ සමහර වෙලාවට ඇතැම් කරුණු තියෙනවා වෙනත් අර්ථයකින් කියනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී මේ අම්මවයි තාත්තවයි මරන්න කියලා කිව්වේ වෙනත් අරුතකින්. ඒක හරිම පැහැදිලි හරිම වටින අර්ථයක්. කවුද මේ අම්මයි තාත්තයි? තථාගතයන් වහන්සේ වදාළ මහණෙනි මේ සසරේ ඔබ උපද්දන ඔබේ තාත්තා තමයි අවිද්‍යාව. මේ සසරේ ඔබ උපද්දන ඔබේ අම්මා තමයි තණ්හාව. මේ අම්මවයි තාත්තවයි මරණකම් ඔබ උපදිනවා. ඒ උපදිනකම් ඔබ දුක් විඳිනවා. එහෙනම් ඔබට දුකෙන් මිදෙන්න ඕන නම් ඔබ අවිද්‍යාව නම් වූ තාත්තව මරන්න. තණ්හාව නම් වූ අම්මව මරන්න. ඒ මැරුවට පස්සේ ඔබ උපදින්නේ නැහැ. හරිම පැහැදිලි පින්වත්නි මේ කතාව. අවිජ්ජාපච්චය සංඛාරාදී සිට පහළ මේ ජාතිපච්චය ජරා මරණ කියන දුක දක්වා කියන පටිච්චසමුපාදේ මම ඔබට ඉලක්කම් වශයෙන් පෙන්නවා. එක අවිද්‍යාව තාත්තනේ. තාත්තා නිසා ඉතුරු ටික මොනවද? අවිද්‍යාව නිසා සංඛාර, සංඛාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප, නාම රූප නිසා සලආයතන, සලආයතන නිසා ස්පර්ශ, ස්පර්ශ නිසා වේදනා, වේදනා නිසා තණ්හා. ඒතර තණ්හා කියන්නේ අම්මා. අම්මා ළඟට එනකන් අර ඔක්කොම තාත්තගේ වැඩ. ඊට පස්සේ පින්වත්නි එක යටතේ කෙරිච්ච තාත්තගේ වැඩ ටික ඔය ඊට පස්සේ අට තමයි තණ්හාව. අටවෙනි කාරණේ වෙච්ච තණ්හාව අම්මා. දැන් අම්මගේ වැඩ ටික තමයි ඊළඟට තියෙන්නේ. තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භව, භවපච්චය ජාති. ඒ අම්මගේ වැඩ ටික. ඒතර ජාති ඉන්නේ අම්මගේ ළඟ. ජාති කිව්ව ඉපදීමනේ. ඉපදීම තියෙන්නේ අම්මට ආසන්නව. ඒක පැහැදිලි පින්වත්නි. දරුවෙක් ලැබෙන්න උනහම රෝහලේ නවත්තන්නේ තාත්තව නෙමෙයි අම්මව. මොකද දරුවා උපදින්නේ තාත්තගෙන් නෙමෙයි අම්මගෙන්. එතකොට පින්වත්නි පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් දේ තමයි ඉපදුනේ දුක නැමැති දරුවා නම් ඒද 12. 12 කියලා කියන ඒ දුක නැමැති දරුවා ඉපදුනේ 8 නම් වූ අම්මා නිසා. මොකද 12ට ආසන්න මිලක්කම 8 මිසක් 1 නෙමෙයි. එතකොට 12 8 නිසා නම් 8 1 නිසා. ඔන්න එතකොට අපිට තේරෙනවා දරුවා අම්මා නිසා ඉපදුන බව ඇත්තයි. හැබැයි අම්මා කෙනෙක් බවට පත් උනේ තාත්තා හින්දා. එතකොට අම්මවයි තාත්තවයි දෙන්නම මරලා දැම්මොත් එහෙම දුක නම් 12 කියන දරුවා නැති වෙනවා. දැන් මේ කාරණේ හරිම පැහැදිලි භාෂාව පැත්තෙන් ගත්තත්. මොකද මේ භාෂාවේ පින්වත්නි සමහර වචනවල තියෙනවා ලිංගාර්ථයක්. දැන් මේ ලිංගාර්ථය කියලා කියනකොට බලන්න සමහර වචන තියෙනවා පුරුෂ ලිංග වචනයක්, සමහර වචන තියෙනවා ස්ත්‍රී ලිංග වචනයක්. දැන් මෙතනදී අවිජ්ජා කියලා කියන එකට බුදුරජාණන් වහන්සේ වදාළේ තාත්තා කියලා. අවිජ්ජා කියන වචනේ පුරුෂ ලිංග වචනයක්. ඊට පස්සේ තණ්හා කියන වචනේ උන්වහන්සේ වදාළේ අම්මා කියලා. තණ්හා කියන වචනේ පින්වත්නි ස්ත්‍රී ලිංග වචනයක්. එතකොට පුරුෂ ලිංග වචනේ ස්ත්‍රී ලිංග වචනේ කියන මේ වචන දෙක දිහා බලනකොට එතනම පේනවා මේ අම්මයි තාත්තයි දෙන්න වගේ මේ කෘත්‍ය කරන්නේ මේ දෙන්න එකතු වෙලා. මේ දෙන්නගේ මේ වැඩේ අපිට නැති කරලා දාන්න නම් එහෙනම් ස්ථිරවම පින්වත්නි අපි මොකද්ද කරන්න ඕනේ? අපිට දුකෙන් මිදෙන්න ඕන නම් අපි තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න ඕන නම් අපිට අවිද්‍යාව නැති කරන්න වෙනවා. දැන් ඕකෙදි මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. හරි හාමුදුරනේ අපිට දුකෙන් මිදෙන්න ඕනේ. හැබැයි ඉතින් තණ්හාව නැති කරන්නේ කොහොමද එහෙම? තණ්හාව නැති කරන්න අපිට ජීවත් වෙන්න එපා. එක්තරා මහාචාර්යවරයෙක් රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා දවසක් කියනවා මෙහෙම කතාවක්. ඒ මහත්තයාට හිතෙන දේ මහත්තයා කියනවා. එයා කියනවා රහතන් වහන්සේලාට තණ්හාව චුට්ටක් කර ඉතුරු වෙලා. හේතුව හැටියට එයා කියනවා රහතන් වහන්සේලා
තණ්හාව නැත්තරම නැති කරා නම් උන්වහන්සේලා කොහොමද දාන ටිකක් වළඳන්නේ අතට පාත්‍රය ගත්ත මොකෝ වළඳන්නේ? වළඳන්නේ හිතක් එන්න එපා. තණ්හාව නැත්තර නැති කරා නම් වළඳන්න හිතෙන්නේ නැහනේ. මේ මහාචාර්යවරයා කියන්නේ මට නම් ඒක ඇහෙනකොට හරි පුංචි ළමෙක් වගේ පින්වත්නි මහාචාර්යවරයා ඒ තරමටම බොළඳයි ඒ කතාවේදී. පාත්‍රයේ අතට ගත්තම කෑම පිඟාන අතට ගත්තම කෑම ටික කන්න හිතක් එන්න නම් තණ්හාව චුට්ටක් හරි තියෙන්න ඕනෙලු. එතකොට පින්වත්නි අපිට හිතෙනවා මේ මහාචාර්යවරයා හිතාගෙන ඉන්නේ අර අපි කෑම එක අතර ගත්තම කන්න ආසාවක් කෙන එක නිසා තමයි අපි කන්නේ කියලා. ඉතින් එතුමා කියනවා රහතන් වහන්සේලා පිරිනිවන් පානකොට තමයිලු තණ්හාව නැත්තරම නැති වෙන්නේ. එතකන් උන්වහන්සේලාට චුට්ටක් ඉතුරු විදිහේ අර කෑම ටික කන්න ඕනකමට. හරි අපූර්ව කතාව පින්වත්නි. මිනිස්සු ඇත්තටම හිතාගෙන ඉන්නේ තණ්හාව ජීවත් වෙන්න අවශ්‍යමයි කියලා. තණ්හාව ජීවත් වෙන්න අවශ්‍යමයි කියන මතය නිසා මිනිස්සු හිතනවා දුක හට ගන්න තණ්හාව හේතුණාට හැබැයි අපිට තණ්හාව නම් නැති කරන්න බෑ. අපිට දුකත් එපා හැබැයි තණ්හාව නැති කරන්නත් බෑ. දැන් මේ ප්‍රශ්නෙට හොඳම උත්තරයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ. තණ්හාව නැති කරන්න ඕනේ නැහැ පින්වත්නි. තණ්හාව නැතිවීමෙන් දුක නැති වෙනවා මිසක් තණ්හාව නැති කිරීමෙන් දුක නැති වෙනව නෙමෙයි. තණ්හාව නැති කරන්න බෑ. ඇයි තණ්හාව නැති කරන්න බෑ කියලා කියන්නේ? ඒකත් හරි අපූර්ව කරුණක්. ඔබ ඒක පැහැදිලිව හරියට තේරුම් ගත්තොත් ඔබට තේරෙයි එහෙනම් අපිට ගිහි ගෙදර ඉඳලා ධර්මයේ හැසිරෙන්න බැරි නෑ පුළුවන් කියලා.